වාණිජ්‍ය ලෝකයේ උණුසුම් පුවත් සමගින් අදත් බිස් චැනල් 2023 වසර සඳහා වන අයවැය කතාව නොවැම්බර් 14 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 2023 අයවැය විසර්ජන පනත් කිටුම්පතෙන් ලබන වසර සඳහා රුපියල් බිලියන 7,885ක වියදම් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙනවා. ඒ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 4,634ක් සහ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 2,245ක් වශයෙන් ඊට අමතරව අත්තිකාරම් ගිණුම් කටයුතු ලෙස රුපියල් බිලියන 6ක් වෙන් කර තිබෙනවා. 2023 වසර සඳහා වැඩිම මුදලක් වියදම් ලෙස ඇස්තමේන්තුගත කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහායි. ඒ රුපියල් බිලියන 856ක්. ඉන් රුපියල් බිලියන 353ක් වැය කර ඇත්තේ විශ්‍රාම වැටුප් සඳහායි. 2023 වසර සඳහා වන විසර්ජන පනත් කිටුම්පත අනුව රුපියල් බිලියන 613ක් මුදල් අමාත්‍යාංශයට වෙන් කර තිබෙනවා. ඒ ණය සේවාකරණයට අදාළ වියදම්ද ඇතුළත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 410ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 209ක් ශ්‍රී ලංකා යුද හමුදාවට වෙන් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 129ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 116ක් ශ්‍රී ලංකා පොලිසියට වෙන් වෙනවා. ඒ අනුව විසර්ජන පනත් කිටුම්පත මකින් ආරක්ෂක හමුදා සහ පොලිසියට වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 539ක්. 2023 වසර සඳහා වන විසර්ජන පනත් කිටුම්පත මකින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 322ක් වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 232ක්. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා විසර්ජන පනත් කිටුම්පතේ වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 371ක්. කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ වුණා. කොළඹ වරාය බටහිර පර්යන්ත ඉදිකිරීම් කටයුතු පසුගිය සතියේදී ආරම්භ කෙරුණා. ලොව තුන්වෙනියට ධනවත්ම පුද්ගලයා වන ඉන්දියාවේ ගෞතම් අදානි හිමිකාරීත්වයේ දරන අදානි සමූහය මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ ආයෝජකයා වන අතර ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහය එහි දේශීය පාර්ශවකරු වෙනවා. ඉන්දියානු සමාගමක් ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතියක ආයෝජනය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි. කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ 51% කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ අදානි සමාගම සතු වන අතර 134ක කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමටත් 15ක කොටස් අයිතිය වරාය අධිකාරියටත් හිමි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ඇති සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 700ක්. හෙක්ටේර 65කින් යුත් භූමියක දිවන මෙම බටහිර පර්යන්තය මීටර 1400ක දිගින් යුක්ත වන අතර පර්යන්තයේ කෙළවරක ගැඹුර මීටර 20ක් වන බැවින් ලොව විශාලතම නෞකාවේ මෙහෙයුම් කටයුතු පවා මෙහි සිදු කිරීමට හැකිවීම විශේෂත්වයක් වනවා. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ආරාධිතින් පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය බටහිර පර්යන්ත ඉදිකිරීම ආරම්භ කිරීමේ උත්සවය කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘති පරිශ්‍රයේදී පැවැත්වුණා. බටහිර පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම මෙලෙස ආරම්භ වූ අතර එහි මීටර 800ක දිගින් යුත් කොටස එම අදියරේදී ඉදිකරනවා. පර්යන්තය අතර අර්ධ ස්වයංක්‍රීය දොඹකර 8ක් මෙහෙයුම් සඳහා යොදාගෙන අතර පර්යන්තය තුල බහලු මෙහෙයුම් සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය දොඹකර 18ක් එක් කිරීමට නියමිතයි. මුළුමනින්ම ස්වයංක්‍රීය ගේට්ටු සංකීර්ණයක්ද විශේෂ දත්ත විශ්ලේෂණ පද්ධතියක්ද එහි ස්ථාපිත කරනවා. පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම අවසන් කිරීමෙන් පසු එමගින් වාර්ෂිකව මිලියන 1.6ක බහලු මෙහෙයුම් සිදු කිරීමට අපේක්ෂිතයි. මෙම පළමු අදියර 2024 වසරේ අප්‍රේල් 3 වෙනිදා වන විට අවසන් කිරීමට නියමිත අතර සමස්ත පර්යන්තයේ සම්පූර්ණ ඉදිකිරීම 2026 වසරේ මැද භාගයේ වන විට අවසන් කිරීමට නියමිත බවයි වරාය අධිකාරිය පවසන්නේ. සම්පූර්ණ ඉදිකිරීම වලින් පසු මෙහි අපේක්ෂිත වාර්ෂික මෙහෙයුම් ධාරිතාව බහලු මිලියන 3ක් වෙනවා. This deep water terminal will be able to handle 24,000 TEU Megamax vessels which are plying today on the main east-west routes and 28,000 TEU Gigamax vessels which are on order book. CWIT is focusing on the highest level of automation for this terminal and will be deploying 14 key cranes and 30 cantilever RMGs for yard operations. It is a privilege for the John Keels Group to partner the Adani Group in this very large investment, which, as Hari said, is one of the largest FDI projects the country has seen ever, at $650 to $700 million. John Keels, together with our partner at the time, P&O Ports, was the first private investor in container terminals at the Colombo port, with our investment in South Asia Gateway Terminals or SAGT, which paved the way for further private investment in the port in the form of CICT and now the West Terminal. This was one of the main objectives in pursuing a closer economic partnership between India and Sri Lanka.
that India and Sri Lanka should be able to benefit from each other's strength for mutual benefit, for mutual prosperity. That CWIT will not be just a terminal, but will be a bridge between India and Sri Lanka. ශ්‍රී ලංකාවේ අධිසුකෝපභෝගී මහල් නිවාස මිලදී ගනු ලබන සංචාරකයන් සඳහා දීර්ඝකාලීන වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් පසුගියදා ආරම්භ කෙරුණා. අධිසුකෝපභෝගී මහල් නිවාස ඉදිකිරීමේ කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් සුකෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශිකයන් සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදු කෙරුණා. ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් විශේෂයෙන් අපි දකිනවා කොළඹ නගරයේ ගියත් මේ ආයෝජකයින්ට අයත් මේ මහල් නිවාස සංකීර්ණ අපි මෙතනින් එළිය බැලුවත් වැඩ නැවතිච්ච ඒවා දෙක තුනක් තියෙනවා. සමහරක් ඒවා තියෙනවා වැඩ අවසන් කරලා අලෙවි කරගන්න බැරුව තියෙන තත්ත්වයේ තුල ඒකට හේතුව රහසක් නෙමෙයි රටේ තියෙන ආර්ථික අර්බුදයක් සමග දේශීය අයට ඒවා මිලදී ගැනීමේ හැකියාව දැනට අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙලා තියෙන තත්ත්වයේ තුල ඔබතුමාලට තියෙනවා හිස් නිවාස නැත්නම් හිස් මහල් නිවාස හෝ භාගයට හැදිච්ච මහල් නිවාස ඉතිරි වෙලා රජයට යම් ප්‍රශ්නයක් තියෙනවා මුදල් ආයෝජන ගෙනීම සම්බන්ධ. ඒ නිසා මේ දෙකම එක්කාසු කරලා අපි ආයෝජන මණ්ඩලයේ හැටියට අපි යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ආගමන විගමන කොමසාර් ජෙනරාල්තුමාත් සමග මේ තියෙන මහල් නිවාස මිලදී ගන්න අයට ඩොලර් ලක්ෂ 2කට වැඩි සමාන අවුරුදු 10ක වීසා එකක් නැත්නම් අවුරුදු 10ක කාලයක ලංකාවේ පදිංචි වී සිටීම සඳහා ඒකත් තව අවශ්‍යතාවය සහ ඉල්ලීම මත තවත් දීර්ඝ කරන්න පුළුවන් තත්ත්වය අනුව 2023 වසරේ අගභාගයේදී මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ මාවතකට අවතීර්ණ වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. සමස්ත ආර්ථිකය ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම වූ ප්‍රතිසංස්කරණ දිගුකාලීන වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පැවති දුර්වල කැපවීමෙහි අවසන් ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගැඹුරින් මුල්බැසගත් ව්‍යුහාත්මක දුර්වලතා පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු උද්ගත වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. මෑතකාලීන ආර්ථික ප්‍රවණතා 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා මෙයින් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙනවා. මහ බැංකුව පෙන්වා දෙන්නේ ලබන වසර අවසන් වන විට මෙරට ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ප්‍රයත්නය දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලින්ට අදාළ වෙනස්කම් වල බලපෑම් වලින් තොර විය යුතු බවයි. ඉදිරි තීරණාත්මක කාල පරිච්ඡේදය තුළදී ජාතික ප්‍රතිපත්තීන් නොවෙනස්ව පවත්වා ගැනීම බාහිර කම්පනවලට ඔරොත්තු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමගින් මැදිකාලීනව ආර්ථිකයේ අඛණ්ඩව ප්‍රගතියක් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය වන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව සිදු කරන කටයුතු බොහෝ අංශවලින් ප්‍රගතියක් පෙන්නුම් කරන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියද සාර්ථක අධීරයකට ළඟා වී ඇති බවයි. ගෙවිගේ සතියේ කොළඹ කොටස් වෙළඳපොළ සහ රජයේ සුරකුම්පත් වෙළඳපොළ ගණදුණු වෙතටයි මීළඟට අපගේ අවධානය. නොවැම්බර් 7 වන සඳුදා නිවාඩු දිනයක් වූ බැවින් පසුගිය සතියේදී කොළඹ කොටස් වෙළඳපොළ ගණදුණු දින 4කට සීමා වුණා. ඒ අනුව සතියේ ආරම්භක ගණදුණු දිනේ වූ නොවැම්බර් 8 වෙනි අඟහරුවාදා වාර්තාගත ලෙස ඒකක 224.03ක දෙවන්ත පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණා. එදින ගණදුණු අවසානයේදී ඒකක 1267.77ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකයේ සටහන් වුණා. කෙසේ වෙතත් සතියේ අනෙක් දින 3 තුලදී අඛණ්ඩව ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයට අනුව දක්නට ලැබුණා. ඒ අනුව සතිය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකාකිය ඒකක 8419.06 ලෙසින් වාර්තා වුණා. නොවැම්බර් 10 වෙනි බ්‍රහස්පතින්දා රුපියල් බිලියන 2.33ක වාර්තාගත දෛනික විරමිටුවක් වාර්තා වී තිබුණ අතර කොමර්ෂල් බැංකුවේ ගිවිසගනු ලැබූ කොටස් ගණනක් මීට ප්‍රධාන වී තිබුණා. පසුගිය නොවැම්බර් 9 වෙනි බදාදා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 85000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඇඳවා තිබුණා. ඒ සඳහා රුපියල් මිලියන 1,59,169ක ලන්සු ලැබී තිබුණ අතර රුපියල් මිලියන 84,520ක ලන්සු පිළිගෙන තිබුණා. පසුගිය සතියේ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා පත් සමගින් එක්වෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොටස් තැරවකාර සමාගමක් වන SC Securities පුද්ගලික සමාගමේ සහකාර සාමාන්‍ය අධිකාරී සාලිය ගමගෙදර මහත්මයා. අයිබෝන් සාලිය. අයිබෝන්. පසුගිය සතියේ දිහා බලද්දී ආයෝජකයන්ට තරමක් සොබවාදී බලාපොරොත්තු දෙන තත්වයක් කොටස් වෙළඳපොළින් දක්නට තිබෙනවා. ඔබ කොහොමද මේ තත්වය විග්‍රහ කරන්නේ? හොඳයි. පසුගිය සතියේ කියන්නේ මේ කාලයක් තිස්සේ බලාපොරොත්තුවක් ගොඩනැගමින් තියෙනවා දේශීය ආයෝජකයන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ හෙයා කට් එකක්
එන්නේ නැති මේ අපේක්ෂාවක් තියෙනවා. මේ අපේක්ෂාව ඉදිරියේදී සිද්ධ වුණොත් ඒ කියන්නේ ඒ සාක්ෂාත් වුණොත් ඒක පොලි අනුපාතයට සුබදායී විදියට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එම නිසා ඒ වගේම අපි දකින දෙයක් තමයි කෘෂිකර්මය දිහා බැලුවොත් මහා කන්නේදී ගොවිතැන වර්ධනය වෙමින් තිබෙනවා. ඒ වගේම වර්ෂාව විශේෂයෙන්ම ගොවිතැනට මේ සුබදායී විදියට බලපාලා තියෙනවා. අනිත් එක පොහොරවල තිබෙන හිඟ කියන ඒ ප්‍රශ්නය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් සුබදායී ක්‍රමයක් අපි දකිනවා. ඉතින් මහකන්නය සාර්ථක වුණොත් ඒ මහකන්නේ සාර්ථකත්වය උද්ධමනයට ධනාත්මකව බලපාන්න පුළුවන්. උද්ධමනය පහත වැටුනොත් එයත් පොලි අනුපාතය පහත වැටීමට ප්‍රවණතාවයක් ඇති කරනවා. ඉතින් ඉදිරියේදී මේ ෂෝට් ටර්ම් කෙටි කාලය තුළ මේ වාසිසහගත තත්ත්වයන් විශේෂයෙන්ම කොටස් වෙළඳ පොළට පොලි අනුපාතයේ තිබෙන පහත වැටීම් කොටස් වෙළඳ පොළට වාසියක් කියන්නේ ධනාත්මක වාසි සහගත දෙයක් වෙනවා වගේම ලයිස්තුගත සමාගම් වලටත් නැත්නම් ව්‍යාපාර වලටත් එය වාසියක් වෙනවා. මේ දේවල් දකින පරිණත ආයෝජකයන් කොටස් වල මිල පහතට වැටෙනකොට තිබෙන වටිනාකම වර්ධනය වෙන නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ගන්න බව තමයි අපිට පෙන්눔 කරන්නේ. පසුගිය නොවැම්බර් 10 වෙනි බ්‍රහස්පතින්දා අපි දැක්කා දෛනික පිරිවැටුමේ විශාල වැඩිවීමක්. රුපියල් බිලියන 2කට වැඩි පිරිවැටුමක් වාර්තා වෙලා තිබෙනවා. නමුත් රුපියල් බිලියනයකට වැඩි විදේශීය විකුණුම් ප්‍රමාණයක් තමයි මෙතන වාර්තා වෙලා තියෙන්නේ. ඇත්තටම මොකද්ද මෙතන උනේ? විදේශ ආයෝජකයා ලංකාව අතහැරලා යන බවක්ද මේ කියන්නේ? හරි. විදේශීය අපි මේ වර්ෂය දිහා බැලුවොත් විදේශ ආයෝජනයේ වර්ධනය රුපියල් බිලියන 16ක් වගේ ගණනක්. ඒ කියන්නේ මේ ඊයේ තිබුණ ඒ බිලියන් එකේ විකිණීම අපි අඩු කෙරුවොත් නැත්නම් බිලියන 17කට ටිකක් වැඩි ගණනක් තමයි අපි දකින්නේ. ඉතින් එය ධනාත්මක දෙයක්. ඒ වගේම අපි දන්න දෙයක් තමයි මේ විදේශ වෙළඳාම නැත්නම් මේ ආයෝජකයාගේ වෙළඳාම තුළ ඒ ලැබුණ මුදල තුලින් එයාගේ පෝර්ට්ෆෝලියෝ රීස්ට්‍රක්චරින් එකක් කිරීමට අවස්ථාවක් යාට ලැබෙනවා. ඉතින් සමහර අවස්ථාවන් වලදී එවැනි අවස්ථාවල් වලින් ආයෝජකයෝ ප්‍රයෝජනට ගන්නවා එවැනි අවස්ථාවල්. ඉතින් එවැනි ප්‍රවණතාවයක් මේ විකිණීම තුළ වෙන්න පුළුවන්. මේ දිනවල ලයිස්තුගත සමාගම්වල නවතම මූල්‍ය ප්‍රකාශන අඛණ්ඩව නිකුත් වෙන බවක් අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා මේ සතියේ නිකුත් කෙරුණු ප්‍රතිඵලවලට අනුව හේලිස් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වැනි සමාගම් සමූහයක් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම වැවිලි සමාගම්වලත් කාර්ය සාධනය ඉතා ඉහළ මට්ටමක විශිෂ්ට මට්ටමක තිබෙන බවත් අපිට වාර්තා වෙනවා. මේ ගැන මොකද්ද ඔබේ අගයීම? සෙප්තැම්බර් කාර්තුව තුළ මේ අපිට පෙනෙන කාර්ය සාධනය ඉතාමත්ම වැදගත්. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපි දන්නවා සෙප්තැම්බර් කාර්තුව තුළ ජූලි මාසය ඉතාමත්ම අභියෝගාත්මක මාසයක් වුණා මුළු රටටම. ඉතින් විශේෂයෙන්ම ලයිස්තුගත සමාගම් වලට ඒ අභියෝගයට මුහුණ දෙන්න වුණා. ඒක සමහර වෙලාවට ගොඩක් අමාරු මට්ටමකට මේ වර්ධනය වුණා. ඉතින් එවැනි අවස්ථාවන් වලදී හේලිස් ඒකන් ස්පෙන්ස් ටෝකියෝ වගේ සමාගම් 45%කට වඩා වර්ධනයක් ගිය වර්ෂයත් එක්ක බලනකොට තිබෙනවා. ඉතින් ඒක ඉතාමත්ම ධනාත්මක දෙයක් ලයිස්තුගත සමාගම් වලට. එකෙන් පිළිබිඹු වෙන්නේ මේ අභියෝගවලට ඒ සමාගම්වල කළමනාකාරීත්වය සහ ඒ සමාගම්වල ක්‍රියාත්මක වීම ඉතාමත්ම ශක්තිමත් හැටියට අපිට සලකන්න පුළුවන්. මොකද හේතුව මෙවැනි කාල සීමාවකදී මෙවැනි අභියෝග එක පැත්තකින් ප්‍රවාහනය පැත්තෙන් ප්‍රශ්නාව අනිත් පැත්තෙන් පිරිවැය කොස්ට් එක වැඩි වෙන ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ සියල්ල තුල මෙවැනි වර්ධන ඇතිවීම ඉතාමත්ම
වැදගත් හැටියට අපි සලකන්න ඕනේ. ආයතනික පුවත් කිහිපයක් දැන්. මෙරට පුල්තම සංනිවේදන ජාලය වන ඩයිලොග් සිව් දෙසටම ඩයිලොග් වැඩසටහනට තේ පසුගියදා නුවර එළිය දිස්ත්‍රික්කයේ ඩයිගම ග්‍රාමයේ නව සංනිවේදන කුළුණක් ඉදිකරනු ලැබුවා. මීට අමතර මෙම දිස්ත්‍රික්කයට අයත් කන්දපොළ, ආගරපතන සහ පදියපැලැල්ල යන ගම්මානවලද සංනිවේදන කුළුණු ස්ථාපිත කරනු අතර මෙහ සමගාමීව කළුතර දිස්ත්‍රික්කයේ හල්දොළ, අගලවත්ත, රෝණකන්ද සහ කළුතර දිස්ත්‍රික්කයේ මුදුකල සහ දේවාල හින්ද යන ගම්මානවලද නව සංනිවේදන කුළුණු ස්ථාපිත කිරීමට ඩයිලොග් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ලිපිකරණ ආයතනයේ ස්ලිම් SME Development Awards සම්මාන උළෙල වෙනුවෙන් 2022 ඔක්තෝබර් 20 වෙනිදා සිට නොවැම්බර් 30 වෙනිදා දක්වා අයදුම්පත් කැඳවා තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැනීම සඳහා ඔවුන් විකුණුම්කරණය, අලෙවිකරණය හා සන්නාමකරණය යන අංශයන්හි දක්වා ඇති කුසලතා අගයමින් පිරිනැමෙන SME Development Awards සම්මාන උළෙල Nation Branding National Initiative සන්නාමකරණය පිළිබඳ ජාතික වැඩසටහන හා සමගාමීව දියත් කරන්නක්. ක්ලෝගඩ් විසින් මෙරට දරුවන් තුළ යහපත් මුඛ සෞඛ්‍යයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ජංගම දන්ත සායන වැඩසටහන යලි සක්‍රිය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව දියත් කෙරෙන මෙම දන්ත සායන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මගින් දෙවන පුර පාසල් සිසුන්ගේ දන්ත පරීක්ෂාව සහ දත් පිරිසිදු කිරීම නොමිලේ සිදු කිරීම විශේෂත්වයක් වනවා. පසුගියදා යාපනයේ නල්ලූරෙහි ක්ලෝගඩ් ජංගම දන්ත සායනයක් පැවැත්වූ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත චිකිත්සකින් විසින් විනෝදාත්මක සහ සිත් ඇදගන්නා සුළු දැනුවත් කිරීමේ සැසියක්ද පැවැත්වනු ලැබුවා. මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිසුන් 1800කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත්‍රණ 7ක් පැවැත්වීම සඳහා සිලින්කෝ ලයිෆ් විසින් අරමුදල් සපයා තිබෙනවා. මෙම සම්මන්ත්‍රණ අරලගංවිල, ගලන්බිඳුරුව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තණ්ඩිය සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී පැවැත්වුණු අතර විභාගයට ප්‍රථම තවත් සම්මන්ත්‍රණ 3ක් පැවැත්වීමටද නියමිත බවයි වාර්තා වන්නේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සමග පුහුණු සැසි පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමැති ගුරු උපදේශකවරයෙකු විසින් මෙම වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා. රට දිනනා සිඟිත්තු යන තේමාව මූලික කරගෙනමින් විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට වෙසෙන දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගීමේ වැඩසටහනක් හැට නැෂනල් බැංකුව විසින් දියත් කර තිබෙනවා. HNB බැංකුව විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් ඇගීමත්, විදේශ විනිමය ඉපැයීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිරි දැක්ම වෙනුවෙන් සහයෝගය ලබා දීමත් ජාතික අවශ්‍යතාවක් ලෙස සැලකීමෙන් මෙම වැඩසටහන දියත් කර තිබීම විශේෂත්වයක්. දැන් තවත් පුවත් කිහිපයක්. බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් සමූහ ව්‍යාපාරයට අයත් මීගමුව වයිකාලෙහි පිහිටි ක්ලබ් හොටෙල් ඩොල්ෆින් තම නවතම සංවාහන මධ්‍යස්ථානයේ සිය අමුත්තන් වෙනුවෙන් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. දෙවෙනි ප්‍රසිද්ධ සංවාහන මධ්‍යස්ථාන ක්‍රියාකාරීවෙකු වන බෙලිනස් ආයුස් පාස් සමග එක්ව විවෘත කර ඇති මෙම සංවාහන මධ්‍යස්ථානය ක්ලබ් හොටෙල් ඩොල්ෆින් වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙත අත්විඳීමට ලැබෙන නවතම අත්දැකීමක් ලෙස හඳුන්වා දිය හැකියි. The specialist from the our spa is because we have the professional Balinese therapists and they train well about the beauty treatment and wellness center. So we have different kind of the treatment. We have for the full body treatment, head treatment, and then the manicure, pedicure, facial, and the body scrub. Even the product we are using pure product, so it's without any chemical. මේ අතර නත්තල් උදාව සහ උත්සව සමය ආරම්භයේ සනිටුහන් කරමින් වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයේද පසුගියදා ක්ලබ් හොටෙල් ඩොල්ෆින් පරිශ්‍රයේදී පැවැත්වුණා. ක්ලබ් හොටෙල් ඩොල්ෆින්හි විධායක සූපවේදී සුරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හෝටල් කාර්ය මණ්ඩලයෙන් මෙන්ම අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම සුවිශේෂී කේක් මිශ්‍ර කිරීමේ උත්සවය පවත්වනු ලැබුවා. බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් හි සමූහ සාමාන්‍ය අධිකාරී එක්සත් විජේරත්න මහතා එම අවස්ථාවට එක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට නැවත සංචාරකයන් වෙනුවෙන් විවෘතව ඇති අතර ඔවුන් පිළිගැනීමට තම හෝටල් ජාලය සූදානමින් සිටින බවයි. So it is our opportunity today to tell the whole world that we, first Sri Lanka, we are ready to welcome our tourists back in this country. We have a very peaceful environment. We need to invite all the tourists to come to Sri Lanka to enjoy your beach holiday, enjoy your nature, enjoy your food and beverage, and enjoy entertainment, enjoy fun life in Sri Lanka. So to do that, we Browns Hotels, we have done a major refurbishment most of our hotels across the island. So that includes Club Hotel Dolphin where you are right now. This hotel, we have 154 rooms. All the rooms are renovated. All the public areas are renovated. Our team, the food and beverage team, I must say that they are ready. They have done all their homework, waiting to welcome and to do our part. So with that, what we need is to take the positive message to the outside world, to tell the whole world, yes, of course, we had some crisis, but that's in the history. Today, we are ready and you need to come, look at it,
and enjoy the country. When you come here, you will realize how peaceful this country is. සෙලාන බැංකුව පිළිගත් මුදල් හෝමාරු ක්‍රමවේදයක් කරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළඳ දැල්වීමක චරිතයක් වන ඇල්බර්ට් අංකල් චරිතය මෙහිදී නැවත කරලියට පැමිණෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ. වෙස්ටර්න් යූනියන් වැනි සුරක්ෂිත සහ පිළිගත් මුදල් හෝමාරු සේවාවන් හරහා මුදල් එවීම සහ යැවීම දිරිගැන්වීම සඳහා මෙම ජනප්‍රිය චරිතයට නැවත ජීවය ලබා දීමට සෙලාන් බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මේ වන අතර මෙමගින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් සමග ජාග්‍රාහකින් 15 දෙනෙකුට සුවිශේෂී ඩිජිටල් ත්‍යාග එකතුවක්ද හිමිවීම විශේෂත්වයක්. මීට අවුරුදු 24 කරපු 1998 මම හිතන්නේ ඔබ සැමට මතක ඇති ලන්ඩන් වල ඇල්බර්ට් අංකල් කියන ඇඩ්වර්ටයිස්මන්ට් එක. එහිදී අපි සඳහන් කරේ වෙස්ටර්න් යූනියන් හරහා ශ්‍රී ලංකාවට මුදල් ලැබීම සම්බන්ධයෙන් තමයි අපි කතා කරේ. ඉතින් අදටත් මම හිතන්නේ අපි ආර්ථික තත්ත්වය ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ග මගින් මුදල් සම්ප්‍රේෂණය කිරීම ඉතාමත් වැදගත් අපේ ආර්ථිකයට උදව්වක් වශයෙන්. ඉතින් මම හිතන්නේ අපි ඒ ලන්ඩන් වල ඇල්බර්ට් අංකල්ගේ චරිතය නැවත වරක් සිහිපත් කරමින් අපි ශ්‍රී ලංකාවේ වසින අපේ පුරවැසියන්ට ඒ වගේම ශ්‍රී ලාංකිකයන් පිටරට වසන ශ්‍රී ලාංකිකයන්ට අපි ආයෝජනා කරා සිටින්නේ ලංකාව වෙනුවෙන් හිතලා ඒ වගේම බැංකු පද්ධතිය ගැන හිතලා ශ්‍රී ලංකාවට විදේශ මුදල් සම්ප්‍රේෂණය කරන්න නීති අනුකූල මාර්ග. BIS channel අදට අවසන්. ව්‍යාපාරික ලෝකයේ නවතම පුවත් සඳහා පිවිසෙන්න www.adadarana.bis.lk අපගේ ව්‍යාපාරික පුවත් වෙබ් අඩවිය වෙත. ඔබට ජයග්‍රාහී සතියක්.